කුමටද දුකින් ලත වෙන්නේ එළිය අඳුරෙනුයි හමුවන්නේ කාලයේ සිතුම් අතරින් සැනසෙන්න හිනෙහි සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සුබ දවසක් වේවා සම්පත් එනම් ධර්මණී සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවායි හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. මම ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට මම ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මගේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතෙනවා නම් මගේ සිසිර ඇකඩමි YouTube education channel එක subscribe කරන්න කරපු නැති අය ඒ වගේම කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න මම හරිම සතුටුයි. ඒකට ලයික් එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝගේ යාළුවෝ අතරේ මගේ සිසිර ඇකඩමි YouTube education channel එක link එක ඒගොල්ලන්ට ලබා දීලා ඒගොල්ලන්ටත් සහයෝගයක් දක්වන්න ඒගොල්ලන්ටත් ඉගෙන ගන්නට අවස්ථාවක් සලසා දෙන්න. ඉතින් ඒ ඉල්ලීමත් සමගම අද දවසේ මම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද උපකාරක සම්මන්ත්‍රණයක් ඇසුරින් සකස් කරන ලද මෙම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ඒ කියන්නේ 7 වෙනි ගානේ ඉඳලා ඉදිරියට තියෙන ගණන් ටික සාකච්ඡා කරන්නටයි සූදානම. ඉතින් මම හිතනවා මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට ලියන දරුවන්ට මේ ඊටාත්ම වටිනාම වීඩියෝ එකක් වෙයි කියලා. ඒ වගේම මම මීට කලින් දාපු වීඩියෝස් එක පත්‍රයේ A කොටසට වෙනම වීඩියෝ එකක්, එක පත්‍රයේ B කොටසට වෙනම වීඩියෝ එකක්, උපකාරක සම්මන්ත්‍රණ ඇසුරින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊට පස්සේ දෙක පත්‍රයේ A කොටසටත් මම වීඩියෝ එකක් ඉතාමත් විශාල ළමයි ප්‍රමාණයක් දැන් මේ වෙනකොට එය බලලා ඉගෙනගෙන තියෙනවා. දැන් එහෙනම් අද දවසේ මම මෙම අලුත් වීඩියෝ පටන් ගන්නම් 7 වෙනි ගානේ ඉඳලා. B කොටස. මේකේ අපි ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්නට ඕනේ. සාමාන්‍යයෙන් සම්ප්‍රදායට වගේ අපිට 7 වෙනි ගාන තියෙන්නේ මොකක්ද? සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි පිළිබඳව ගානක්. බලන්න මේක ලස්සන රූප සටහනක් සමග තියෙන්නේ. රූපයේ ලකුණු කර ඇති පරිදි උද්‍යානයක වූ මල් පාත්තියක සමාන පරතරයකින් පිහිටි ඒක කේන්ද්‍රීය අර්ධ වෘත්ත ඔස්සේ මල් පැල සිටවීමට අදහස් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මල් පැල සිටවන්න අදහස් කරලා තියෙනවා අර්ධ වෘත්තාකාර ආකාරයට. මේ වගේ තව විශාල අර්ධ වෘත්ත විශාල ප්‍රමාණයක් ඇති. අපි බලමු ගාන ඉදිරියට කියවන් ගිහිල්ලා. බලන්න මේ පළවෙනි රවුමේ මල් පැල කීයක් තියෙනවද? හිතවලා අර්ධ වෘත්තේ 1 2 3 4 5යි නේද? දැන් කියනවා මේම පළවෙනි කොටසෙන් පළමු වන අර්ධ වෘත්තයේ සිටවිය යුතු මල් පැල ගණන 5කි. හරි. 1 2 3 4 5යි. ඒ අනුව දෙවන හා තුන්වන අර්ධ වෘත්තවල සිටිය යුතු පැල ගණන පිළිවෙලින් ලියන්නලු. ඉතින් ඒගොල්ලෝ අපිව පොළඹවනවා දෙවෙනි අර්ධ වෘත්තයේ මල් පැල කීයක්ද? තුන්වෙනි අර්ධ වෘත්තයේ මල් පැල කීයක්ද තියෙන්නේ කියලා හරියට ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8 9යි. දෙවෙනි අර්ධ වෘත්තයේ 9ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ඊළඟ එකේ 13ක් තියෙනවා 9යි 13යි. එහෙනම් අපෙන් අහන්නේ දෙවන හා තුන්වන අර්ධ වෘත්තවල සිටිය යුතු මල් පැල ගණන පිළිවෙලින් ලියන්න කියලා. ඒ කියන්නේ 9යි 13යි. මෙතනට 5 ලියන්න එපා. හැබැයි අපේ ශ්‍රේණියේ පළමු පදේ කීයද? පළමු පදේ 5 බව අමතක කරන්න එපා. දැක්කද? ඒගොල්ලෝ අපි චුට්ටක් රවට්ටන්න යන්නේ. සමහරලාට මෙතන දිව්වේ 9:13 ඊළඟට අපි හා පැත්තේ ප්‍රශ්නෙට 9 ඉස්සෙල්ලා ලියලා තිබ්බොත් අපිට එතනින් එහාට ගාන වරදිනවා. මේ වගේ සුළු සුළු ප්‍රෝඩාවන් යොදන්න ඉඩ තියෙනවා. දැන් අපි බලමු අපේ දෙවෙනි කොටස. අර්ධ වෘත්ත 16ක් එක් පැලවී සිටිවිය යුතු නම් අපි දැන් මේකේ පැල හිටවන්න යනවලු අර්ධ වෘත්ත 16ක්. පළමු අර්ධ වෘත්තේ 5යි ඊළඟ එකේ 9යි ඊළඟ එකේ 13යි මේ ආදී වශයෙන් පාත්තියේ සිටින්න අවශ්‍ය මුළු පැල සංඛ්‍යාවයි අහන්නේ. ඔක්කොම පැල කීයක් ඕනේද? ඒ කියන්නේ මෙතනදී බලන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් පෙළඹෙන්න ඕනේ TN සූත්‍රයේද යොදන්නේ SN සූත්‍රයේද? IK සූත්‍රයේද?
එතන මෙතන අවශ්‍ය මුළු පෙළ සංඛ්‍යාවනේ අපෙන් අහන්නේ. එහෙනම් අපි මේකට ඓක්‍ය සූත්‍රය භාවිතා කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ එහෙනම් මෙතනදී හිතන්න ඕනේ. දැන් එතකොට අපි බලමු අපේ 5 9 13 ඊළඟට බලන්න පරතරයේ කීයද? 4ක් 1 3 4ක් 1 3. ඒ කියන්නේ 4 4 එකතු වෙවි යන ශ්‍රේණියක් හින්දා පොදු අන්තරය 4ක් ලෙස මේ සමාන්තර ශ්‍රේණියක් බව වටහා ගන්න ඕනේ. මේකේ පළමු පදය 5යි, a සමානයි 5යි, d සමානයි 4යි. අපෙන් අහන්නේ පද ඒ කියන්නේ පද 16ක එකතුව අර්ධවෘත්ත 16ක මල් පැලවල එකතුව අපෙන් අහන්නේ. එහෙනම් n වලට අපි දාන්නේ කීයද? 16. මොකක්ද අපි ඓක්‍ය සූත්‍රය? මේ සූත්‍ර විභාගෙට දෙන්නේ නැති බවත් මතක තියාගන්න. අපි මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. Sn සමානයි n බෙදීම 2 සංගලවරහණක් ඇතුලේ 2යි a ධන n ඍණ 1 වාරයක් d. ඔන්න ඔය සූත්‍රය අපි මතකයේ තියාගෙන යන්න ඕනේ. ඓක්‍ය තව සූත්‍රයක් තියෙනවා. මොකද්ද? n බෙදීම 2 සුළු වරහණක් ඇතුලේ a ධන l. මෙතන ඒ සූත්‍රයෙන් හදන්න බෑ නේද ඓක්‍ය? ඇයි හේතුව? අන්තිම පදේ දන්නේ නැහැ නේ l දන්නේ නැහැ. මොකද අපි දන්නවද 16 වෙනි පදේට ඒ කියන්නේ 16 වෙනි අර්ධ වෘත්තයේ තියෙන මල් පැල දාන්න දන්නේ නැහැ. ඒකින්ද අපිට මේ සූත්‍රය පාවිච්චි කරලා n වලට 16ක් දාන්න ඕනේ. a තියෙන තැනට 5ක් දාන්න ඕනේ. d තියෙන තැනට 4ක් දාන්න ඕනේ. ওই විදිහට අපි දැන් මේ සූත්‍රයට ආදේශ කරන්න ඕනේ. වඩා හොඳයි ඕගොල්ලෝ මෙහෙම කරනවා නම් ප්‍රශ්නය දුන්නාට පස්සේ වීඩියෝ එක පොඩ්ඩක් ස්ටොප් කරලා ඕගොල්ලෝ ඒ ප්‍රශ්නෙට උත්තර ලියලා ඊට පස්සේ මම මේ විස්තර කිරීම කරනකොට අහගෙන ඉන්නවා නම් තමයි මේක වඩාත්ම ගැළපෙන්නේ. නේද? යමක් ඉගෙන ගන්නට පුළුවන්. ඔව් දේශනයක් අහගෙන ඉන්නවා වගේ නැතුව. හොඳේ? රයිට්. දැන් බලන්න 16 දෙකෙන් බෙදුවාම 8යි. දෙවරක් 5 10යි. 16න් එකක් අඩු කරාම 15යි. 15 4ෙන් ගුණ කළාම 60යි. එතකොට අපිට එනවා 15 4ෙන් ගුණ කළාම 60ක් එනවා. දෙවරක් 5 10ක් එනවා. 16 දෙකෙන් බෙදුවාම 8ක් එනවා. එතකොට 60යි 10යි අපිට පුළුවන් ඊට පස්සේ එකතු කරන්න. 60යි 10යි එකතු කරාම 70යි. ඒ 70 තමයි අපි 8ෙන් ගුණ කරන්න ඕනේ. නේද? 8 වරක් 7 56යි. ඒ කියන්නේ 560ක් අපිට උත්තරේ එනවා. ඒ කියන්නේ මුළු පෙළ 560. මට කියන්න දැන් මේක මම එහා පිටුවට යනවා. යනකොට මේක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද්ද මේ 560? අර අර්ධ වෘත්ත 16ක තියෙන මුළු මල් පෙළ ගණන 560ක් තමයි අපිට ආවේ. හරි? දැන් අපි එහා පිටුවට යනවා. එහා පිටුවේ දෙනවා මෙන්න මෙහෙම. ඒකේ තුන්වෙනි කොටස. සිටුවීම සඳහා මිලට ගන්නා මල් පෙළ වලින් 104ක් ඒ සඳහා සුදුසු නොවන බව උද්‍යාන හිමිකරු ගණනය කර ඇත. ඒ කියන්නේ මෙයා කියන ඔක්කොම මල් පෙළ හිටවන්න බෑ 104ක් හිටවන්න බෑ කියලා එයා කියනවා. උද්‍යාන හිමිකරු. ඒ අනුව අර්ධ වෘත්ත 16කින් මල් පාත්තියක පැල සිටුවීමට පැල 584ක් වත් ගත යුතු බව එයා කියනවා. ඒ කියන්නේ අර පැල ටික අර අර්ධ වෘත්ත 16 හිටවන්න එයා කියනවා සමහර පැල සවුත් වෙලා කියලානේ 104ක්. එයා කියනවා අපි පැල 584ක් ගෙනාවොත් අපිට අර අර්ධ වෘත්ත 16ම හිටවන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ අදහසට ඔබ එකඟ වන්නේද? පිළිතුර පැහැදිලි කරන්න කියලා කියනවා. එහෙමනම් අපි හිතමු අපි පැල 584ක් ගේනවා. නමුත් ඕනේ පැල කීයද? එහා පැත්තේ තිබ්බ මම පොඩ්ඩක් මතක තියාගෙන ඉන්නකෝ. අපිට ආවේ පැල 500 කීයද? 560ක් නේද ආවේ? 560ක් ආවේ. පැල ඔක්කොම අර්ධ වෘත්ත 16ම පැල 560ක් නේ එහා පැත්තේ ආවේ. රයිට්. අපි බලමු පැල 584ක් ගෙනාවොත් ඒකෙන් 104ක් නුසුදුසුයි. ඒකෙන් 104ක් නුසුදුසුයි. එතකොට 584 100න් 4න් ගුණ කළාම 104 ඒවා 25ක් තියෙනවා. 584 25න් බෙදෙන්නේ නැහැ නේ. 25න් බෙදුවාම එන්නේ දශම ගානක්. 23.36. ඒ වුණාට මෙතනදී අපි ඒක වැටීමක් කරන්න ඕනේ. පැල 23.36ක් සවුත්තුයි කියලා කියන්නේ පැල 24ක් සවුත්තුයි කියන්නේ. හරිද? එතනදී වැටීමක් කරන්න ඕනේ. දැන් එහෙනම් පැල 24ක් සවුත් වුණා නම් අර ගෙනාපු පැල 584න් එහෙනම් හොඳ පැල තියෙන්නේ 584න් අර 24 අඩු කරන්න ඕනේ. සුදුසු පැල ගන්න 584න් 24ක් අඩු කළාම 560. හරියට පැල 560ක් හොඳයි. ඒ කියන්නේ
අර අර්ධවෘත්ත 16ටත් යන්නේ පෙළ 560යි කිව්ව නේද? ඒ කියන්නේ අපිට ඇතිනේ. ඒ කියන්නේ අර උද්‍යාන හිමිකරු කිව්ව ප්‍රකාශය හරියට හරි නේද? යා ගණන් හදලා තමයි කියලා තියෙන්නේ ගණන්කාරයෙක්. රයිට්. අපි අදහසට එකඟ වෙනවා. ඊළඟට බලන්න මේ 7 වෙනි ගානේ B කොටසට තියෙන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? ගුණෝත්තර ශ්‍රේණි පිළිබඳව නේද? ශ්‍රේණි ගානේ. බලමු එහෙමද කියලා. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදී විමසන සෑම ප්‍රශ්නයකම නිවැරදි පිළිතුර සඳහා ත්‍යාග මුදලක් ලබන අතර එය ඊට පෙර ප්‍රශ්නයට දුන් ත්‍යාග මුදල මෙන් දෙගුණයක් වේ. මේ ප්‍රශ්නෙට යම් මුදලක් දුන්නා නම් ඊළඟ ප්‍රශ්නෙට දෙන මුදල ඒ වගේ දෙගුණයක්. ඊළඟට දෙන ප්‍රශ්නෙට ඒ වගේ දෙගුණයක්. අන්න එම දෙගුණ වෙවි යනවා කියන්නේ ළමයි මේක ගුණෝත්තර ශ්‍රේණිය. එතකොට ඒකේ මොකක්ද අර දෙක කියලා කියන්නේ? දෙගුණ කියලා කියන්නේ දෙක කියලා කියන්නේ මොකක්ද? ඒකේ පොදු අනුපාතය දෙකයි. පළමුවන ප්‍රශ්නය සඳහා රුපියල් 100ක් දෙනවා. පළවෙනි ප්‍රශ්නෙට රුපියල් 100ක් දෙනවා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට ඒ වගේ දෙගුණයක් 200ක් දෙනවා. ඊළඟ ප්‍රශ්නෙට ඒ වගේ දෙගුණයක් රුපියල් 400ක් දෙනවා. මේ ආදි වශයෙන් තමයි දෙන්නේ. 6 වෙනි ප්‍රශ්නය සඳහා හිමි වන ත්‍යාග මුදල සොයන්න. 6 වෙනි ප්‍රශ්නයේදී හම්බ වෙන ත්‍යාග මුදල කීයද කියලා අපෙන් අහනවා. එතකොට සමහර ළමයි නම් 100, 200, 400, 800, 1600, 1600 දෙකක් 3200. මෙහෙම නිකන් අර ලිය. සූත්‍ර භාවිතා නොකර සමහර ළමයි උත්තරේ ගන්නවා. ඒකට උත්තරේට ලකුණක් හම්බෙන්නේ නේද? අපි බලමු මේක සූත්‍රයේ භාවිතයෙන් හදන්න. මේකේ TN සූත්‍රය 6 වෙනි පදේනේ හොයන්න ඕනේ. 6 වෙනි පදේ හොයන්න ඕනේ. TN සමානයි AR n ඍණ 1 වෙනි බලය. එතකොට ළමයි අපි හොයන්න ඕනේ T6. ඒකේ A වලට 100ක් දාන්න ඕනේ, R වලට 2ක් දාන්න ඕනේ. පළමු පදේ 100. එතකොට බලන්න මෙතන n වලට 6ක් දැම්මොත් 6න් එකක් අඩු කළාම 5යිනේ. AR n ඍණ 1 n වලට 6ක් දැම්මොත් 6න් එකක් අඩු කළාම 5යි. ඒ කියන්නේ 6 වෙනි පදේ එන්නේ AR වල 5 වෙනි බලයනේ. අපිට එකපාර මේ සූත්‍රය නොලියා 6 වෙනි පදේ AR වල 5 වෙනි බලය කියලා ලියන්න පුළුවන් හැකියාවක් අපි ලබා ගන්න. මට කියන්නේ 15 වෙනි පදේ කොහොමද ලියන්නේ නා? 15 වෙනි පදේ ලියන්නේ T15 AR වල 14 වෙනි බලය ලියන්නේ. අර n ඍණ කියන්නේ එකක් අඩු වෙන්නේ නේද? 18 වෙනි පදේ කොහොමද ලියන්නේ? T18 AR වල 17 වෙනි බලය කියලා අන්න එහෙම අපි එකපාර මේක ලියන්න පුරුදු වෙන්න ඕන. එතකොට අපිට සූත්‍රය ලියන්න ඕනෙත් නැහැ. හරි? දැන් අපි A වලට 100ක් දානවා, R වලට 2ක් දානවා. එහෙනම් මට කියන්න දෙකේ පස්වෙනි බලය කීයද? 2, 4, 8, 16, 32. දෙකේ පස්වෙනි බලය 32යි නේ. ඒ කියන්නේ 100 32ෙන් ගුණ කරන්න ඕනේ. උත්තරය 3200යි. අර මම කිව්වා වගේ ගුණ කරගෙන ගිහිල්ලත් අපිට 3200ක් ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න දරුවනේ මේ 7 වෙනි ගාන ඔයගොල්ලෝ හදනකොට ශ්‍රේණි ගාන සූත්‍ර භාවිතා කරලම හදන්න. නැත්නම් සමහරලාට මේ මාකි ස්කීම් එක හදන ඒ කෙනා එයා එවන මාකි ස්කීම් එකට අනුව තමයි ඔයගොල්ලන්ට ලකුණු දෙන්නේ. යා කිව්වොත් සූත්‍ර භාවිතයෙන් පමණක් හදලා තියනවා නම් ලකුණු දෙන්න කියලා. එතකොට අපිට සිද්ධ වෙනවා මේ විදිහට කරන්න. තේරුණාද? right. ඔව් අපේ 8 වෙනි ප්‍රශ්නය ABCD ඍජුකෝණාශ්‍රාකාර පිට්ටනිය. ABCD ඍජුකෝණාශ්‍රාකාර පිට්ටනියේ දල රූපයක් නේද? එතකොට මේ පිට්ටනිය අපිට තියෙනවා මේකේ මේ AB 40යි කියලා දීලා තියෙනවා මීටර්. හැබැයි මේ AD දුර දීලා නැහැ නේද? මේ කෝණය 35ක් කියලා දීලා තියෙනවා. අපි බලමු මොකක්ද අහන්නේ කියලා. අපෙන් අහනවා එහි ලකුණු කර ඇති තොරතුරු අනුව AB දිග ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න. මේ පළල අහනවා අපේ AD දුර. එතකොට බලන්න පළල අහනවා AD දුර 40ක් කියලා දීලා තියෙනවා. මෙතන 35 කෝණයක් දීලා තියෙනවා. එහෙනම් මට කියන්න මේ ගාන මොන පාඩමට අනුවද? කෝණෙකුයි පාදයකුයි දීලා තව පාදයක් ඇහුවොත් මේක ත්‍රිකෝණමිතිය පාඩම කියලා අපි
වටහා ගන්න ඕනේ. පැහැදිලිද? ත්‍රිකෝණමිතිය කියලා වටහා ගන්න ඕනේ. එතකොට බලන්න මේ කෝණයට සම්මුඛ පාදය තමයි හොයන්න තියෙන්නේ. 40 කියන්නේ මොන පාදයද? බද්ධ පාදය. සම්මුඛ පාදය, බද්ධ පාදය. මේ තියෙන කර්ණයනේ. එතකොට මට කියන්නේ සම්මුඛ පාදය හොයන්න තියෙන්නේ බද්ධ පාදය දීලා තියෙන්නේ මේ කෝණයට. සම්මුඛ පාදයේ බද්ධ පාදයට එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? සබ. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. සක සයින් බක කොස් සබ tan. සක කියන්නේ සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවම සක සයින්, බක කියන්නේ බද්ධ පාදයේ කර්ණයෙන් බෙදුවම බක කොස් සබ tan. ඒ කියන්නේ සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදුවම tan. ඔන්න එතන ලියාගන්න. ලියාගෙන සක සයින් බක කොස් සබ tan. ඕක පාඩම් කරගන්න. දැන් මෙතන ඕනේ සබ. එහෙනම් සබ tan. එහෙනම් tan 35 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. tan 35 සමානයි AD බෙදීම 40 කියලා අපිට ලියලා ලකුණක් ගන්න පුළුවන් තප්පර ගන්න. sin මේ tan 35 සබ tan 35 සමානයි AD බෙදීම 40. දැන් එතකොට AD හොයන්න නම් මොකද කරන්න ඕනේ? මේ tan 35 40ෙන් ගුණ කරන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ මොකද්ද? tan 35 ප්‍රකෘති ටැන්ජන වගුවේ tan 35 බලන්න ඕනේ. අර ලඝු බලනවා වගේ 35 බිඳුව බලන්න. tan 35 බිඳුව. හරිද? එතකොට AD ඒ tan 35 බිඳුව බලලා ඒක 40ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට tan 35 බිඳුව බැලුවොත් ඔයගොල්ලෝ 0.7.02ක් ඔයගොල්ලන්ට ලැබේ. මේක මම කලිනුත් කිව්වා ඔයගොල්ලෝ ප්‍රශ්නේ දුන්නාට පස්සේ ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් පෝස් කරලා නවත්තලා ඔයගොල්ලෝ ප්‍රශ්නේ හදලා උත්තරේ බලන්න. හරිද? මෙන්න tan 35 අගේ. ඊට පස්සේ මේක 40ෙන් ගුණ කරාම අපිට උත්තරේ ලැබෙනවා 28.008ක් මීටර. අපිට කියනවා මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා. උත්තරේ එතකොට කීයද එන්නේ? උත්තරේ එන්නේ මීටර කීයද? මීටර 28යි. මීටර 28යි. තේරුණාද? මීටර 28යි. එහෙමනම් අපි බලමු මේකේ ඊළඟ කොටස. AP සමානයි මීටර 50ක් වනසේ AP වල දුර මීටර 50ක් වනසේ BC මායිමේ වූ P ලක්ෂයක්. BC මායිමේ වූ P නම් ස්ථානයේ කොඩි ගසක් සිටුවා ඇත. මෙතන කොඩි ගහක් හිටවලා තියෙනවා. තේරෙනවද? මේ ඉඩමේ කොඩි ගහ. එතකොට ඒකේ මේ AP දුර 50යි කියලා දීලා තියෙනවා. AP දුර 50යි කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ APB කෝණයේ විශාලත්වය. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? APB කෝණයේ විශාලත්වය අපෙන් අහන්නේ. අපි එනම් මේ AP රේඛාව ඇඳ ගන්න ඕනේ නේද? මේක 50යිලු AP දුර 50යිලු. ඒ වගේම මේ APB කෝණය තමයි අපෙන් අහන්නේ. θ කෝණය අපෙන් අහන්නේ. රයිට් මම ඔන්න θ කියලා දාගත්තා. එතකොට බලන්න මේ කෝණය හොයන්න නම් අපිට මේ 40 කියන පාදයක් තියෙනවා 50 කියන පාදයක් තියෙනවා. එතකොට බලන්න මේ 40 කියන්නේ මේ කෝණයට අදාළව මොන පාදෙද? මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදයට සම්මුඛ පාදය කියනවා. එතකොට මේ 50 කියන්නේ ඇවිල්ලා මේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන දිගම පාදයේ කර්ණය වෙනවා. එතකොට සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවාම එන අනුපාතය. මොකද්ද? සම්මුඛ පාදයේ කර්ණය සක කියන්නේ මොකද්ද? sin. සක sin. හරි? සක sin බක cos සබ tan. උන මම ආයෙත් කිව්වා. මතක තියාගන්න ඕනේ. එහෙනම් සක sin. ඒ කියන්නේ sin θ සමානයි 40 බෙදීම 50 කියලා අපිට ලියන්න පුළුවන්. මේ sin θ සමානයි 40 බෙදීම 50. දැන් මේක අපි දශම වලට හරවන්න. ඇත්තටම 40 50න් බෙදනවට වඩා ලේසි. උඩයි යටයි දෙකෙන් ගුණ කරොත් 80යි 100යි. 100න් 80යිනේ. තුල්ලේ භාගයේ 100න් 80යි කියන්නේ දශම වලින් අපිට කෙලින්ම ලියන්න පුළුවන් 100න් 80යි කියන්නේ 0.8යි බිඳුවයිනේ. 0.8යි 04යි කියලා ලියාගත්තා. ඇයි? මෙතන තවත් බිඳු වැඩි කරලා ලියාගත්තා. අපේ sin වගේ තියෙන්නේ ඉලක්කම් 4ක සංඛ්‍යාව මේ විදිහට 8000. එහෙනම් ඕගොල්ලන්ට දැන් තියෙන්නේ sin වගේ හැමතැනම තියෙන්නේ 0.0 ගණන් හින්දා. මේ 8000 තියෙන තැන බලන්න. දැන් ඔන්න ස්ටොප් කරලා මේක පෝස් කරලා නවත්තලා දැන් බලන්න sin ප්‍රකෘති sin වගේ පෙරලලා 8000 කොතනද තියෙන්නේ කියලා. 8000 තියෙන්නේ ඔයගොල්ලෝ බැලුවොත් ඔයගොල්ලන්ට අංශක මෙන්න මේ ගාන එන්න ඕනේ අංශක 53යි කලා 8ක් උත්තරයට එන්න ඕනේ. ඒ කියන්නේ මේ APB කෝණය තමයි අපි මේ θ කියලා අරන් හෙව්වේ.
APB කෝණයේ අංශක 53යි කලා 8යි. බලන්න හරි ලේසි ත්‍රිකෝණමිතිය. සකසයින් බක කොස් සම tan. සකසයින් බක කොස් සම tan. මම කිව්වේ දැන් පස්වෙනි වතාවට. හොඳට ලියාගෙන පාඩම් කරන්න. right. ඊළඟට ළමයි මේකේ B කොටසකුත් දෙනවා. තව ලකුණු ප්‍රමාණයක් තියෙන හින්දා මේ වගේ රූප සටහනක් ඇඳලා තියෙනවා. බලන්න මේ උතුරක් ඇඳලා තියෙනවා. එන් කියන්නේ north උතුර. S වල ඉඳලා උතුරක් ඇඳලා තියෙනවා. ඊළඟට P කියලා තැනක් තියෙනවා, B කියලා තැනක් තියෙනවා. බලමු මේ මොනවද? නැංගුරම්ලා ඇති S නම් නැවක. මේ තියෙන S කියන නැව ship. නැවකට මීටර 120ක් දුරින් හා අංශක 0.45ක දිගාංශයකින්. මතකට ඔයගොල්ලන්ට දැන් නැවත දිගාංශය මතක් වෙන්න ඕනේ. දිගාංශය මනින්නේ කොහොමද? දිගාංශය මනින්නේ හැමතිස්සෙම උතුරෙන් පටන් අරගෙන දක්ෂිනාවර්තව. මෙන්න මේ දක්ෂිනාවර්තව තියෙන කෝණය. මෙන්න මේ කෝණය තමයි ඔය 0.45 කියලා කියන්නේ. right? ඒ කියන්නේ මේ කෝණය 45ක් 0.45 කියලා ලකුණු වෙන්න ඕනේ. දිගාංශයකින් මෙතන මේ දුර 120යි කියලා ලකුණු වෙන්න ඕනේ මීටර. right? ඊළඟට මේ තොරතුරු තමයි දාන්න කියන්නේ. හොඳේ. ඊට පස්සේ දිගාංශයෙන් P නම් ප්‍රදීපාගාරයක් පිහිටා ඇත. S මීටර 90ක් දුරින්. S මීටර 90ක් දුරින්. මේ දුර 90යි. දුරින් හා අංශක 135ක දිගාංශයකින් B නම් බෝට්ටුවක් දිස්සු. මේ B කියලා බෝට්ටුවක් පේනවලු. දිගාංශය අංශක කීයද? 135. එතකොට උතුරේ සිට දක්ෂිනාවර්ත කෝණය මෙන්න උතුර. උතුරේ සිට දක්ෂිනාවර්තව තියෙන මෙන්න මේ කෝණය තමයි 135. අපිට එතකොට ඊළඟ කොටසෙන් කියන්නේ ළමයි මේ තොරතුරු මේකේ ඇතුළත් කරන්න කියලා. ඔය දැන් අපි කිව්ව තොරතුරු ටික නේද? බලන්න. 120 මෙන්න දිගාංශය 0.45 මෙන්න දිගාංශය 135 මෙන්න මීටර අණු. අපිට අනිවාර්යයෙන් ලකුණු දෙකක් හම්බ වෙනවා. තොරතුරු ගොඩක් ලකුණු කරන්න තිබ්බා. ලකුණු දෙකක් ගත්තා. හරිද? ත්‍රිකෝණමිතියේ අර මුල් කොටස බැහැයි කියලා දෙවෙනි කොටසත් අරින්න එපා. හරිද? ලකුණු දෙකක් මේ රූපේ ලකුණු කරාට අපිට හම්බ වෙනවා. ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද බලමු. අපෙන් අහනවා බෝට්ටුව හා ප්‍රදීපාගාරය අතර දුර ගණනය කරන්න. බෝට්ටුව හා ප්‍රදීපාගාරය මේ P කියන්නේ ප්‍රදීපාගාරය, B කියන්නේ බෝට්ටු. මෙන්න මේ දුර ගණනය කරන්න. මේ දුර. හරිද? අපි ඒක යා කරන්නේ නේද? ඔන්න ඔය දුර ගණනය කරන්න. එතකොට බලන්න කොහොමද මේ දුර ගණනය කරන්නේ? මේ ත්‍රිකෝණේ අපි එක කෝණයක්වත් දන්නේ. මේ කෝණේ දන්නෙත් නෑ, මේ කෝණේ දන්නෙත් නෑ. මේ කෝණේ කීයද පොඩ්ඩක් බලනවද? මේ කෝණේ හොයන්නේ කොහොමද? මේ කෝණේ හොයාගත්තොත් ටිකක් ලේසි වෙයි. මේ සම්පූර්ණ කෝණය 135යි. මේ කෝණය 45යි. ඒතර 135න් 45ක් අඩු කරාම කීයද? 135න් 45ක් අඩු කරාම කීයද? මෙන්න මේ කෝණයට අපිට එනවා 90ක්. 135න් 45ක් අඩු කරාම PSB කෝණය අපිට ලැබෙනවා අංශක 90. අන්න දැන් 90 කෝණයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ පාදෙත් දන්නවා, මේ පාදෙත් දන්නවා, මේ පාදේ හොයන්න තියෙන්නේ. එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණයකට පයිතගරස් සම්බන්ධය දාලා 90ට ඉදිරියෙන් තියෙන කර්ණේ පාදයේ දිගනේ අපෙන් අහන්නේ. එහෙනම් මට කියන්න PB වර්ගයේ සමාන වෙන්නේ මොකකටද? පයිතගරස් ප්‍රමේය දාන්න. PB වර්ගයේ සමාන වෙන්නේ 120 වර්ගයයි 90 වර්ගයයි එකතු කරාම මේ ලියලා තියෙනවා. PB වර්ගයේ සමාන වෙනවා 90 වර්ගයේ දාන 120 වර්ගය. එතකොට 90 වර්ගයේ හොයන්නේ කොහමද? 90 90ෙන් ගුණ කරනවා. 90 90ෙන් ගුණ කරාම බිංදු දෙකක් එනවා. 9 81යි. එතකොට එනවා 81.2යි 8100. 12 සරත් 12 144යි. එතකොට තව බිංදු දෙකක් එනවා නේද? එතකොට 8100යි 14400යි. PB වර්ගයට උත්තර එනවා 8100යි 14400යි. එතකොට මට කියන්න මේ 8100ට 14400ක් එකතු කළාම කීයද? අපිට එනවා 22500. එතකොට PB වර්ගයට එනවා ලොකු උත්තරයක් 22500. එතකොට බලන්න දැන් මේ බිංදු දෙක ගත්තොත් දැන් මේක අපි පූර්ණ සංඛ්‍යා කියන්නේ PB හොයන්න යන්නේ. එතකොට PB හොයන්න නම් අපිට පුළුවන් මේකේ වර්ගමූලය ගන්න. එතකොට බලන්න 225 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. මේක හුරු නැද්ද?
15 සරත් 15 නේද? 15 සරත් 15. මෙතන තව බිංදු දෙකක් තියෙනවා. එක 15කටත් බිංදුවක් දානවා අනිත් 15කටත් බිංදුවක් දානවා. ඒ කියන්නේ 150 150න් ගුණ කරාම තමයි අපිට මේ 20500 එන්නේ. එහෙනම් වර්ගමූලය ඇතුලේ එන්නේ 150 වරක් 150. ඒ කියන්නේ PB සමාන වෙනවා මේ සංඛ්‍යාවේ වර්ගමූලයට උත්තරේ කීයද? 150යි නේ. 150 දෙපාරක් ගුණුනාමනේ 20500 ලැබෙන්නේ. එහෙනම් උත්තරය මීටර 150. හරි නේද? අපි බලමු එමුනම් අපේ ඊළඟ ගානට ගිහිල්ලා. බලන්න අපේ 9 වෙනි ප්‍රශ්නය. නිමල් පහත සඳහන් වර්ණ වලින් යුත් ඇඳුම් අතරින් ඇඳුම් කට්ටලයක් තෝරා ගන්න. එයා ඇඳුම් කට්ටලේ තෝරාගන්නේ මෙන්න මෙහෙම. එයා කලිසමක් තෝරගන්නවා. සුදු පාට දෙකක් තියෙනවා කලිසම්, නිල් පාට එකක් තියෙනවා. ඕකෙන් තමයි එයා කලිසම තෝරගන්නේ. එයා කමිසය තෝරගන්නවා. කමිසය තෝරගන්නේ කොහොමද? සුදු, රතු හා නිල් එක බැගින් තියෙනවා. කියන්නේ සුදු කමිසෙකුයි, රතු කමිසෙකුයි, නිල් කමිසෙකුයි තියෙනවා. ඒකින් එකක් තමයි එයා කමිසයක් තෝරගන්නේ. අපෙන් අහනවා මෙහෙම. කලිසමක් හා කමිසයක් තෝරා ගැනීමේ සිද්ධිය සැලකිල්ලට ගනිමින් එයා කමිසයක් සහ කලිසමක් තෝරා ගන්න සිද්ධිය සැලකිල්ලට ගනිමින් විය හැකි සියලු ප්‍රතිඵල කොටු දෙලක දක්වන්න. එතකොට අපි කොහොමද දැන් මෙතන කොටු දෙලක් අඳින්නේ? මේ කොටු දෙලේ අක්ෂ දෙකට මොකද්ද ගන්න? කොටු දෙලේ එක අක්ෂයකට කමිසේ ගන්නවා, අනිත් අක්ෂයට කලිසම ගන්නවා. එතකොට කමිසය මේ අක්ෂයටත් කලිසම මේ අක්ෂයටත් ගන්න පුළුවන්. මේ දෙක මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි කලිසම් තියෙන්නේ සුදු දෙකයි නිල් පාට එකයි. සුදු කියන්නේ white, නිල් කියන්නේ blue. එතකොට අපිට පුළුවන් සුදු දෙක W1 W2 සහ නිල් කියන්නේ B1 කියලා ගන්න පුළුවන්. නැත්නම් B කියලා ගන්න පුළුවන්. එතකොට කමිස කොහොමද තියෙන්නේ? සුදු රතු නිල්. ඒ කියන්නේ WR නිල් කියන්නේ B කියලා අපිට එහෙම ගන්න පුළුවන් නේද? දැන් අපිට පුළුවන් මේකේ කොටු දෙලා අඳින්න මෙන්න මේ විදියට. අපි කමිසේ මේ අක්ෂයට අරගන්න පුළුවන්. කලිසම මේ අක්ෂයට අරගන්න පුළුවන්. මේක මාරුනට කමන්නේ නැහැ කියලා කිව්වේ. හැබැයි කමිසේ මේ පැත්තට ගත්තොත් කමිස තියෙන්නේ සුදු රතු නිල් එක ගානනේ. ඒ කියන්නේ සුදු එකයි රතු එකයි නිල් එකයි. මේ විදියට අපිට පුළුවනි. ඊට පස්සේ කලිසම් මේ අක්ෂයටනේ. එතකොට සුදු පාට දෙකක් තියෙනවා. ඒක තමයි මේ W1 W2 කියලා දැම්මේ. නිල් පාට එකක් තියෙනවා. ඒක තමයි මේ B කියලා දැම්මේ. හරිද? ඊට පස්සේ මෙන්න අපි කොටු දෙලක දැම්ම දැන්. දැන් අපි බලමු මේකෙන් අපෙන් අහන ප්‍රශ්න. අපෙන් අහනවා සම්භාවිතා සොයන්න. මොකේද? ඒ ඇසුරෙන් නිමල් සසම්භාවීව තෝරාගත් ඇඳුම් කට්ටලය නිල් කලිසමක් සමග නිල් කමිසයක් වීමේ. ඒ කියන්නේ නිල් කලිසමකුයි නිල් කමිසෙකුයි වීමේ සම්භාවිතය. මෙතන ඔක්කොම ඛණ්ඩාංග තියෙනවා 9ක් නේද? ඔක්කොම 9ක් තියෙනවා. 9න් කීයද කියලා බලමු. නිල් කලිසමයි නිල් කමිසය. මෙන්න නිල් කමිසය මෙහෙම වෙන්න පුළුවන්. මේ තුනෙන් ඕනම එකක් වෙන්න පුළුවන්. නිල් කලිසම මේ තුනෙන් ඕනම එකක් වෙන්න පුළුවන්. එතකොට මේ නිල් කමිසයත් නිල් කලිසමත් නිල් වෙන්නේ මෙන්න මේ ඛණ්ඩාංකයනේ තියෙන එකයි. කමිසයයි කලිසමයි දෙකම නිල් වෙන ඛණ්ඩාංකය මෙන්න මේක. ඔන්න ඔක. ඒ කියන්නේ තමයි මේකයි සම්භාවිතය. හරි. ඊළඟට අපෙන් අහනවා දෙවෙනි කොටස. ඒකේ ඊළඟ එක අපෙන් අහනවා නිල් කලිසමක් සමග මේ නිල් කලිසමක් සමග සුදු හෝ නිල් නොවන කලිසමක් කමිසයක්. නිල් කලිසමක් සමග සුදු හෝ නිල් නොවන කමිසයක්.
එතකොට සුදු හෝ නිල් නොවන කියන්නේ රතු. රතු කමිසයක්. එතකොට නිල් කලිසමක් රතු කමිසයක්. මෙන්න මේක නේද? මෙන්න මේක නේද? මෙන්න මේක. සුදු හෝ නිල් නොවන කමිසයක් කියන්නේ රතු කමිසයක් නිල් කලිසම. ඒ කියන්නේ නමෙන් එකයිනේ. ඒ කියන්නේ නමෙන් එකයි. ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටස. නිමල් සුදු කමිසයේ නොඇඳීමට තීරණය කරනවා. අන්න දැන් කියනවා වෙනත් අවස්ථාවක්. නිමල් සුදු කමිසය ඇඳීමට නොඇඳීමට තීරණය කරාලු. සුදු කමිසය අඳින්නේ නැහැ කියන. ඊට පස්සේ සුදු කමිසය එතනින් අයින් කරනවා. සුදු කමිසය. එහෙමනම් ඉහත 2a හි සඳහන් සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. ඉහත 2a. බලන්න 2a කියන්නේ මෙන්න මේක. මේ සම්භාවිතාවය කීයද කියලා යහන්නේ. හැබැයි දැන් කියනවා නිමල් සුදු කමිසය නොඇඳීමට තීරණය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ සුදු කමිසය මෙතනින් අයින් කරනවා. ඒ කියන්නේ මේ කණ්ඩාංග ටික නැතුව. ඒක ඉතුරු වෙන්නේ මේ කණ්ඩාංග ටික විතරයි. එතකොට මේ කණ්ඩාංග ටික විතරයි. එතකොට මේ කිව්වේ නිල් කලිසමකුයි සමග නිල් කමිසයක් වීමනේ 2a කොටසෙන් කිව්වේ. ඒ කියන්නේ එතකොට ඒ තියෙන්නේ දැන් මේ 6න් කීයද? ඉස්සෙල්ලා 9න් එකයි මේක. දැන් 6න් එක වෙනවා නේද උත්තරේ? දැන් 6න් එක වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරය 6න් 1යි. පැහැදිලි? දැන් ළමයි මේ ගානේ B කොටස මෙන්න මේ විදිහට මේක කුලක වලට සම්බන්ධ කරනවා. හරි. මොකද්ද මේ තියෙන්නේ? A හා B නැමැති ළමයින් දෙදෙනෙකු ළඟ AB කියලා ළමයි දෙන්නෙක් ළඟ ඇති සුදු සහ වෙනත් වර්ණවල කමිස සංඛ්‍යා පිළිබඳ සුදු සහ වෙනත් වර්ණවල කමිස සංඛ්‍යා පිළිබඳ තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වෙන සටහනක් මේ තියෙන්නේ. මේ තුන සටහන. එතකොට බලන්න AB ළමයි දෙන්න ගැන සුදු සහ වෙනත් වර්ණවල කමිස. එතකොට මේගොල්ලෝ කියනවා මෙන්න මේ රවුමෙන් සුදු කමිස නිරූපණය වෙනවා. සරත්‍ර කුලකේ තියෙන්නේ A හා B ළඟ ඇති ඔක්කොම කමිස ටික. හරිද? A ළඟයි B ළඟයි තියෙන ඔක්කොම කමිස ටික තමයි සරත්‍ර කුලකෙන් කියන්නේ. එතකොට සුදු කමිස කියන්නේ මේ කොටස. මේ රවුම. A ළඟ ඇති කමිස කියන්නේ මේ රවුම. එතකොට අපි දැන් පොඩ්ඩක් විග්‍රහ කරලා බැලුවොත් A ළඟ ඇති කමිස මේ රවුම නම් මෙතන මොනවද තියෙන්නේ? මෙතන තියෙන ඒවා ඒ රවුමට අයිති වෙන්නත් ඕනේ සුදු කමිස රවුමට අයිති වෙන්නත්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ඒ ළඟ ඇති සුදු කමිස. මෙතන තියෙන්නේ මොනවද? ඒ ළඟ තියෙන වෙනත් වර්ණවල කමිස. එතකොට ඒ ළඟ ඇති වෙනත් වර්ණවල කමිස, ඒ ළඟ ඇති සුදු කමිස. මෙතන තියෙන්නේ කාගේ ළඟ තියෙන සුදු කමිසද? අනිත් එක්කෙනා B නේ කොටුවෙන් කියන්නේ baby A සහ B වල කමිසනේ. එහෙනම් මෙතන තියෙන්නේ B ළඟ ඇති සුදු කමිස ටික. ඊට තියෙන්නේ මොනවද එතකොට? ඊට තියෙන්නේ B ළඟ ඇති වෙනත් වර්ණවල කමිස. මොකද B ට අයිති වෙන්නේ මේකයි මේ කොටසයි මේ කොටසයිනේ. A ට අයිති වෙන්නේ මේ කොටසයි මේ කොටසයි. B ට අයිති වෙන්නේ මේ කොටසයි මේ. එතන මෙතන තියෙන්නේ මෙතන ඉන්නේ කවුද? B ට අයිති වෙනත් වර්ණවල කමිස. ඔන්න ඔය ටික දන්නවනම් ළමයි දැන් ප්‍රශ්න ටික උත්තර දීගෙන යන්. රයිට්. A ළඟ ඇති කමිස සංඛ්‍යාව 22 නම්. මේ රවුමට 22 නම්. A ළඟ ඇති සුදු කමිස මෙන්න මෙතනයි A ළඟ ඇති සුදු කමිස කිව්වේ. මේ කැල්ල කීයද? මේ රවුම 22 නම්. 22න් 15ක් අඩු කරාම කීයද? 22න් 15ක් අඩු කරාම කීයද? 22න් 15ක් අඩු කරාම 7යි නේද? ඒ කියන්නේ මෙන්න මේ කොටසට 7ක් එනවා. ඒ කියන්නේ උත්තරය කීයද? B ළඟ ඇති සුදු කමිස ගාන 7යි. හරිනේ? sorry A ළඟ ඇති සුදු කමිස ගාන 7යි. මෙතන A ළඟ ඇති සුදු කමිස ගාන. දැන් අපි බලමු දෙදෙනා ළඟ ඇති මුළු කමිස සංඛ්‍යාව 40 එනවා. මේ දෙන්න ළඟ තියෙන ඔක්කොම කමිස ගාන 40යි. ඒ කියන්නේ සරත්‍ර කුලකයට 40 එනවා. B ළඟ ඇති වෙනත් වර්ණවල කමිස. මේ ඔක්කොම කමිස 40 නම් B ළඟ ඇති වෙනත් වර්ණවල කමිස කියන්නේ මේ එළියේ කොටසට එන්නේ කීයද කියලා හොයාගන්න ඕනේ. එතන බලන්න 40යි මේ තුන එකතු කරාම කීයද? 15යි 7යි 22යි නේද? 22යි 6යි 28යි. ඒ කියන්නේ 40න් 28ක් අඩු කරාම කීයද?
ඊළඟ ඇති වෙනත් තමල කමිස. 40න් 28ක් අඩු කරාම උත්තරය කීයද? 12යි. 12යි නේ? 12. ඊළඟට අපි බලමු අපේ 10 වෙනි ප්‍රශ්නය. අපිට දරුවනේ ඊළඟට තියෙන්නේ නිර්මාණය ගන්න. නිර්මාණය ගන්න. එතකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මම ඕගොල්ලන්ට මූලික නිර්මාණ සියල්ල කියලා වීඩියෝවක් 9ටත් දැම්මා 10ටත් දැම්මා 11ටත් දැම්මා. මම උගන්වන පාසල් වල ළමයි නම් මේ මූලික නිර්මාණ පාඩම බලලා චූටි ලස්සන පොතක් හදලා තියෙන්නේ. මොකද පොඩි පොඩි නිර්මාණ ටිකක් එකතු වෙලා තමයි මේ ලොකු නිර්මාණයේ ගානක් හැදෙන්නේ. ඒ කියන්නේ ඒ ඇත්තට මේ නිර්මාණයේ ගාන ලොකු නෑ. අර චූටි කැලි ටිකක් තමයි තියෙන්නේ. රයිට් දැන් පැහැදිලිද? බලපු නැති ළමයි මේ වීඩියෝ අනිවාර්යෙන් බලන්න. රයිට් දැන් බලන්න මේකට එතකොට ලකුණු 10ම ගන්න පුළුවන් වෙයි. අපිට කියනවා ABC ත්‍රිකෝණයක AB සෙන්ටිමීටර 45ක්ද AC පාදයේ 9ක්ද ABC කෝණය 90ක්ද තවත් විශේෂ තොරතුරක් දීලා තියෙනවා. D අකුරකුත් තියෙනවා. මේ D අකුර තියෙන්නේ කොහොමද? දැන් මෙතනින් එන්නේ ABC ත්‍රිකෝණය නිර්මාණය වෙන්නේ. ABC ත්‍රිකෝණය නිර්මාණය කරලා ඉවර වෙලා DA සමානයි DC වන පරිදි D ලක්ෂය BC පාදයේ මත තියෙනවනේ. ඒතර D ලක්ෂය තියෙන්නේ කොහෙද? BC පාදයේ මත. ඒක දල සටහනක් අඳින්න කියලා ඉස්සෙල්ලා කියනවා. ඒතර ළමයි දැන් වීඩියෝ එක පෝස් කරලා මේක හොඳට බලලා මේකේ දල සටහන අඳින්න ඕනේ. එතකොට මට කියන්න ආපස්සරයක් මතක තියාගන්න DA සමානයි DC වන පරිදි D ලක්ෂය තියෙන්නේ BC පාදයේ මත. BC පාදයේ මත තමයි D තියෙන්නේ. මොකද මම දැන් මේක එහා පිටුවට අරන් BC පාදයේ මත තමයි D තියෙන්නේ. රයිට්. ඔන්න මම ඒ තොරතුරු ටික මෙතනට ගත්තා. ඔන්න AB 4.5යි AC 9යි ABC කෝණය 90යි. එතකොට DA සමානයි DC වන පරිදි අර D ලක්ෂය තියෙන්නේ BC පාදයේ මත. දැන් අපි මේ කොටස් වලට උත්තර දෙන්න ඉස්සෙල්ලා අපි පොඩි කටුසටහනක් ගහන්න ඕනේ නේද අනිවාර්යෙන්. එහෙනම් ඔයගොල්ලෝ කටුසටහන ගහලා ඉවරයිද දැන්? වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා කටුසටහන ගහන්න. දැන් බලන්න අපි මේ නිර්මාණය කරන හැටි. ඉස්සෙල්ලාම අපි දිග ඉරක් ගහලා ඒ දිග ඉරේ සෙන්ටිමීටර 4.5 දුරින් AB කියන ලක්ෂ දෙක ලකුණු කරනවා. කව කට්ටට සෙන්ටිමීටර 4.5ක් අරගෙන අපි බලමු මේ කව කට්ටට සෙන්ටිමීටර 4.5ක් අරගෙන අපි සෙන්ටිමීටර 4.5 දුරින් මෙහෙම ඡාපයක් ගහනවා. ඊට පස්සේ ආපස්සට එතන තියලා මෙහෙම ඡාපයක් ගහනවා. එතෙල්ලා ආපස්සට මෙහෙම ඡාපයක් ගහනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? AC 9ක් ලකුණු කරන්න ඕනේ 9ක් දුරින්. ඒ වගේම ABC කෝණය අංශක 90යි. මෙතන මේ ABC කෝණය මෙතන අංශක 90 කෝණයක් නිර්මාණය වෙනවා. කොහොමද මේ කෝණයක් නිර්මාණය කරන්නේ? 90 කෝණය නිර්මාණය කරන්නේ B ලක්ෂයේදී කොහොමද? B වල කව කට්ටේ තුඩ තියලා මේ පැත්තෙන් ඡාපයයි මේ පැත්තෙන් ඡාපයයි ගහනවා. ඊට පස්සේ කැපිච්ච තැන් දෙකේ ඉඳලා උඩින් මෙතන ඉඳලායි උඩින් ඡාප ගන්නවා මෙන්න මේ විදිහට. මෙතන ඉඳලා මෙතන ඉඳලා මේ පැත්තෙන් උයි මේ පැත්තෙන් උයි ගැහුවා. ඊට පස්සේ මෙතන ඉඳලා මේ විදිහටයි එතනලා මේ විදිහට ගැහුවා ඡාපේ. ගහලා දැන් ඔන්න ලම්බකය අඳිනවා. ලම්බකය ඇඳලා ඉවර වෙලා මොකද කරන්නේ? දැන් AC පාදේ 9යිනේ. කව කටට ගන්නවා 9ක්. කව කටට 9ක් අරගෙන මෙතන ඉඳලා 9ක් දුරින් මේ විදිහට ඡාපයක් ගන්නවා. 9ක් දුරින් ඡාපයක් ගන්නවා. දැන් ඔන්න අපිට C ලක්ෂය හම්බුණා. පැහැදිලිද? C ලක්ෂය හම්බුණා. ඊළඟට කිව්ව නේද මේ BC පාදයේ මත කොහේ හරි D තියෙනවා. BC පාදයේ මත D තියෙනවා. ඒ තියෙන්නේ කොහොමද? DA සමානයි DC වෙන පරිදි. D වල ඉඳන් Aට දුරයි D වල ඉඳන් Cට දුරයි සමාන වන ලෙස තමයි මේ D ලක්ෂය මේකේ තියෙන්නේ. මට කියන්න බලන්න DA DC දුරවල් දෙක සමාන වන පරිදි D තියෙන තැන හොයාගන්නේ කොහොමද?
පොඩි පත පිළිබඳ දැනුමක්. දැන් මේ පැත්තේ උනා D තියෙන්න පුළුවන්. DA DC. නේද? මේ දුර. මේ හරියෙන් තියෙන්නත් පුළුවන්. මේ DA DC. මේ හරියෙන් තියෙන්නත් පුළුවන්. DA DC. මේ හරි මැද තියෙන්නත් පුළුවන්. DA DC. නමුත් මේ D ලක්ෂය තියෙන්න ඕනේ මේ BC රේඛාව මත. ඒ කියන්නේ ලම්බ සමච්ඡේදකය මත තමයි තියෙන්නේ. මට කියන්න මේ AC රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ කොහොමද? AC රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ මම ඒකයි කියන මූලික නිර්මාණ ටික බලන්න රේඛාවක් ලම්බ සමච්ඡේදනය කරන්නේ කොහොමද? AC රේඛාව ලම්බ සමච්ඡේදනය කරන්නේ භාගයට වඩා වැඩි දුරක් අරගෙන නේද? මම කරන්න ඕනේ මේ පැත්තෙන් චාපෙකුයි මේ AC රේඛාවට මේ පැත්තෙන් චාපෙකුයි මේ පැත්තෙන් චාපෙකුයි ගහනවා. ඊට පස්සේ C වල ඉඳලත් මේ පැත්තෙන් චාපෙකුයි මේ පැත්තෙන් චාපෙකුයි ගහනවා. ගහලා එක අපි යා කරනවා. මෙන්න මේ විදිහට. A වල ඉඳලා මේ පැත්තෙන් චාපයයි මේ පැත්තෙන් චාපයයි ගහනවා. C වල ඉඳලත් මේ පැත්තෙන් චාපයයි මේ පැත්තෙන් චාපයයි ගහනවා. ගහලා දැන් මේක යා කරනවා. ඔය විදිහට යා කරනවා. එතකොට මේ යා කරාම සමච්ඡේදත් වෙනවා ලම්බත් වෙනවා. ඒ කියන්නේ ළමයි අනිවාර්යෙන් මේ රේඛාව මත තියෙන ඕනෑම තැනක ඉඳලා Aටයි Cටයි තියෙන දුරවල් සමාන වෙනවා. ඒ කියන්නේ DCට සමාන වෙනවා DA. DCට මේ DA දුර සමාන වෙනවා අනිවාර්යෙන්. මෙන්න මෙතන D තියෙන්නේ BC මත. බලන්න ඒ කොටස දැන් ඉවරයි. ඊළඟට බලමු මේගොල්ලෝ කියන අනිත් කොටස. ACDE ත්‍රිපිසියමක් වන පරිදි ACDE ත්‍රිපිසියමක් වන පරිදි AB මත තමයි E තියෙන්නේ. මේ AB රේඛාව මත E ලක්ෂයක් හොයන්න ඕනේ. මෙන්න මේක ACDE මේක ත්‍රිපිසියමක් වෙනවා. ත්‍රිපිසියමක ලක්ෂණයක් නම් මේක තියෙන්නේ මේ E ලක්ෂය අපිට ඕන තැනක අරන් හරියන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ත්‍රිපිසියමක් කියලා කියන්නේ මොකද්ද? එක සම්මුඛ පාද යුගලයක් සමාන්තර වෙන්න ඕනේ නේද? එක සම්මුඛ පාද යුගලයක් සමාන්තර. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවට සමාන්තරව මෙන්න මෙහෙම රේඛාවක් D හරහා ඇන්දොත් මේ මෙතන තමයි E තියෙන්න ඕනේ. මේ E මෙතනයි කියලා හොයා නිර්මාණය කරන්න ඕනේ. කොහොමද මේ රේඛාවට සමාන්තර රේඛාව මෙතනින් නිර්මාණය කරන්නේ? කොහොමද? ඔයගොල්ලන්ට පේනවද මේක සමාන්තර වෙන්න නම් මෙතන මුල් 90යි නේද? එහෙනම් මෙතන D වලදීත් 90ක් නිර්මාණය කරා නම් හරි නේද? එතකොට මිත්‍ර කෝණ දෙකේ එකතුව 180යිනේ. එතකොට බලන්න එතකොට මේ රේඛාවට සමාන්තර රේඛාව මෙතනින් නිර්මාණය කරගන්න පුළුවන්. D වලදී 90ක් නිර්මාණය කරන්න ඕනේ මේ රේඛාවට. කොහොමද D වලදී මේ රේඛාවට 90ක් නිර්මාණය කරන්නේ? ක්‍රම දෙකක් තියෙනවා මගේ මූලික නිර්මාණවල. අපි එකකින් එකක් අපි ප්‍රයෝජනෙට ගන්නවා. කොහොමද? මේ D ලක්ෂයේ කව කට්ටේ උඩ තියලා මේ පැත්තෙන් ඡාපයයි මේ පැත්තෙන් ඡාපයයි ගහනවා. ගහලා ඒ කැපෙන තැන් දෙකේ ඉඳලා මේ පැත්තෙන් ගොම ඡාප දෙකක් මෙන්න මේ විදිහට ගහනවා. D වල ඉඳලා මේ පැත්තෙන් ඡාපයයි මේ පැත්තෙන් ඡාපයයි ගැහුවා. ඊට පස්සේ මේ කැපෙන තැන ඉඳලා මෙතනින් ඡාපයයි මෙතනින් ඡාපයයි මෙහෙම ගහලා ඉවර වෙලා අපි දැන් ඒක යා කරනවා. ඒක යා කරාම මෙන්න මේ හමුවන තැන තමයි E කියලා කියන්නේ. දැන් බලන්න මේ රේඛා දෙක සමාන්තර. right? සමාන්තර. එතකොට දැන් අපිට ලැබිලා තියෙනවා ත්‍රිපිසියම්. බලන්න සම්මුඛ පාද යුගලක් විතරක් සමාන්තර වන ACDE කියන ත්‍රිපිසියම් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට කියනවා තවත් චූටි එකක්. මොකද්ද? E කේන්ද්‍රයේද EB අරේද වන වෘත්තයක්. E කේන්ද්‍රයේද EB අරේද වන වෘත්තයක් අඳින්න. ඉතින් අපිට තියෙන්නේ කව කට්ටේ තුඩ මෙතනට E වලට තියලා අරේ B වලට ඔහොම අරගෙන මෙතනින් ඔහොම වෘත්තයක් අඳින්න. ඔය විදිහට වෘත්තයක් අඳින්න. හරි. ඊට පස්සේ අපිට කියනවා තවත් ප්‍රශ්නයක්. ඒක ටිකක් ජ්‍යාමිතියට සම්බන්ධව මොකක්ද මේ ප්‍රශ්නය? ADE කෝණය. ADE කෝණය මෙන්න මේ කෝණය. සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ EDB කෝණය. EDB මේ කෝණය. ඒ කියන්නේ මේ කෝණ දෙක සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ. මේක x නම් මේකත් x කියලා ඔප්පු කරන්න. right? වීමට හේතු දක්වන්න.
එහෙම වෙන්නේ කොහොමද කියලා හේතු දක්වන්න. ක්‍රම ගොඩක් තියෙනවා. අපිට පුළුවන් මේ කෝණ දෙකෙන් එකක් x කියලා අරන් වැඩේ පටන් අරගෙන යන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මෙතන බලන්නකො මේ දුරවල් දෙක සමානයිනේ. ඒ කියන්නේ මෙහෙම මේ කෝණ දෙක සමානයි කියලා අරගෙන එහෙම යන්නත් පුළුවන්. අපි බලමු මේක කොහොමද කරන්නේ, මේ කෝණ දෙක සමාන කරන්නේ කොහොමද? පුළුවන් නම් ඔයගොල්ලෝ දැන් මේකේ වීඩියෝ එක පෝස් කරලා නවත්තලා ඔයගොල්ලෝ ඒක ඔප්පු කරන්න උත්සාහ කරන්න. රයිට්? මම දැන් එහා පිටුවට ගිහිල්ලා ඒක ඔප්පු කරන්න. මම ඉස්සෙල්ලම මේ මම දැක්කම දැන් මේ පාද දෙක සමානයිනේ. ඒක දත්තයට කිව්වානේ නේද? ඒ කියන්නේ මේ නිර්මාණයේදී. එහෙනම් මම මෙන්න මේ කෝණය x කියලා ගන්නවා. ඒතර මේ පාද දෙක සමානින්ද මේක x කියලා ගත්තොත් මේකත් x නේද? මම ගන්නවා CAD කෝණය මෙන්න මේක x කියලා. එතකොට අන්න අර C අකුර ළඟ තියෙන කෝණයත් ඒකත් x වෙනවා. ACD කෝණයත් x වෙනවා. right? දැන් අපි බලමු මේ රේඛා දෙක සමාන්තරයි නේද? මේ රේඛා දෙක සමාන්තර නම් මෙන්න මේ ඒකාන්තර කෝණය සමාන වෙනවා. මේ z අකුරේ මුල්ල. මේක x නම් මෙන්න මේ කෝණයත් x වෙනවා නේද? මේ කෝණයත් x වෙනවා නේද? ඒක ලියුවා. ඒකාන්තර කෝණවලින්. හරි? right? දැන් බලන්න මේක x නම් මේ රේඛා දෙක සමාන්තරයිනේ. එහෙනම් f අකුරේ යටමුළු දෙක මෙන්න මේ කෝණයට සමාන වෙනවා මෙන්න මේක. බලන්න මේ රේඛා දෙක සමාන්තරයිනේ. එතකොට මේ කෝණයට අනුරූප කෝණය මෙන්න මේක. මෙන්න මේක x වෙනවා. අනුරූප කෝණය. මේක x වෙනවා. දැන් බලන්නකෝ මේ කෝණ දෙක දැන් සමාන වෙලානේ. මේ කෝණ දෙක සමාන වෙනවා. අපිට කියන්නේ ගානේ කෝණ දෙක සමානයි කියලා පෙන්නන්න. ADE කෝණයයි EDB කෝණයයි මේකයි සමානයි. දෙකම x කියලා ඔප්පු කරා. හරිම සිම්පල්. රයිට්? ජ්‍යාමිතික දැනුම ඕන වුණා. ඉතින් මේ දැනුම මේ නිර්මාණයේ ගානෙන් ලබාගත්තු මේ දැනුම ඔයගලන්ට පුළුවන් ජ්‍යාමිතිය වෙන ගානක් හදන්න උදව් කරගන්න මේ අවුරුදු දෙන විභාගෙදී. තේරෙනවද? දැන් බලන්න ඒකාන්තර කෝණ අනුරූප කෝණ නේද? රයිට්. ලස්සන ගානක් නේද? වර්ණවත් ලෙස උගන්වන්නේ. වර්ණ ගන්නවලා ඉගෙනන්නේ. ඉතින් හොඳට ඉගෙන ගන්න. අපි බලමු එමනම් 11 වෙනි ගානේ ඊළඟ. අපි බලමු ළමයි 11 වෙනි ප්‍රශ්නය. ඒක ඇවිල්ලා ජ්‍යාමිතියට සම්බන්ධයි. වෘත්ත ආශ්‍රිතව තියෙන ක්‍රමයන් අපිට මේකෙදී ඕන වෙයි. කේන්ද්‍රය O. අපිට ඔප්පු කරලා පෙන්නන්නලු මේ ඔප්පු කරන්න ඕනේ කියලා බලද්ද ඉස්සෙල්ලා අපි මේ රූපේ පොඩ්ඩක් හොඳට නිරීක්ෂණය කරමු. කේන්ද්‍රය O. බලන්න ළමයි මෙතන මේ රූපේ තියෙන දේවල් ඉස්සෙල්ලා හොඳට ගානක් හදනකොට නිරීක්ෂණය කරන්න. රයිට්? ප්‍රශ්නයක බැලුවට වැඩක් නැහැ. රූපේ හරියට තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. බලන්න මේකේ අරයක් තියෙනවා, තවත් අරයක් තියෙනවා, තවත් අරයක් තියෙනවා. මේකේ අර තුනක් තියෙනවා නේද? අරයන් තුනක් තියෙනවා. ඒ කියන්නේ මේ අර දෙක සමානින්ද මේක සමද්විපාදයි, මේ අරයන් දෙක සමානින්ද මේක සමද්විපාදයි. එතකොට ඒ වගේ තොරතුරු ටිකක් තියෙනවා නේද? විශේෂ තොරතුරු ටිකක්. වෙන විස්කම්බ එහෙම නෑ මේකේ. රයිට්. අපි දැන් බලමු. අපිට ඔප්පු කරලා පෙන්නන්නලු AOQ කෝණය. AOQ. මේ Q බලන්න මේක දික් කරලා මෙතන ලකුණු කරලත් නෑ Q නේද? මේක දික් කරලා මෙතන Q ගත්තා නම් ඒක විස්කම්බයක් වෙනවා. ඒකින්ද මගින් නවත්තලා. මෙන්න මේ AOQ කියන කෝණය APQ වගේ දෙගුණයක්. APQ කෝණය කියන්නේ මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් කියලා ඔප්පු කරන්නලු මේ කෝණය. රයිට්? එතකොට බලන්න මේ ඇවිල්ලා මේ ත්‍රිකෝණයේ තියෙන බාහිර කෝණය නේද මේ තියෙන්නේ. මේක අරයන් දෙක නේද?
එහෙනම් අරයන් දෙක නම් මේ කෝණ දෙක සමාන වෙනවා කියලා මම දැන් ඉස්සෙල්ලත් අර දැක්කනේ. ඉස්සෙල්ලම අපි රූපේ නිරීක්ෂණය කරනකොට අපිට ආව නේද? එහෙමනම් අපි බලමු මේ ගාන හදන්න. මෙන්න මේ කෝණයට අපි x කියලා ගමු. එතකොට මේ කොණයත් x වෙනවා. හරිද? හැබැයි මෙහෙමයි අකුරු ඕන තරම් ඔයගොල්ලෝ අරන් හදන්න. අනිවාර්යෙන් ජ්‍යාමිති ගණක් හදනකොට ඔයගොල්ලෝ උත්තර පත්‍රයේ රූපය ඇඳ ගන්න ඕනේ. ඇඳගත්තොත් මෙහෙම අකුරු අරගෙන හදන්න පුළුවන්. හැබැයි මෙහෙම ගත්තයි කියලා අපි පොඩ්ඩක් මෙතන ලියන්න ඕනේ. හරි? ඒ කියන්නේ මේ කෝණ දෙකම x කියලා ගත්තා කියලා ලියන්න ඕනේ. රයිට්? එහෙනම් ඉතින් අහන්නත් දෙයක්ද නේ? මේ බාහිර කෝණය මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවනේ. එහෙනම් මේ කෝණය ඇවිල්ලා 2x නේද? ත්‍රිකෝණයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. සමාන වෙයි. එහෙනම් AOQ කෝණය සමාන වෙනවා 2x ට. මේක 2x එතකොට. නේද? මේක 2x. අපිට දැන් මෙතන 2x කියලා දාගන්න පුළුවන් ඈ. right. ඊළඟට අපිට කියනවා මෙහෙම. AOB කෝණය 70 නම් AOB කියන මේ සම්පූර්ණ කෝණය 70 නම් අපෙන් අහනවා APB කියන මේ සම්පූර්ණ කෝණය කීයද කියලා. මොකද්ද ඔයගලන්ට පේන්නේ? AOB කියන්නේ මේ AB කියන සුළු ඡාපයෙන් කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය. එතකොට APB කියලා කියන්නේ AB කියන සුළු ඡාපය මගින් පරිධිය මත ආපාතනය වන කෝණය. මේ ඇඟිලි දෙක මෙහෙම කේන්ද්‍රයට අරන් යන්න. මේ ඇඟිලි දෙක මේ සුළු ඡාපයේ ඇඟිලි දෙක මෙහෙම පරිධියට අරන් යන්න. ඉතින් අපි දන්නවා මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකද්ද? සුළු ඡාපයක්ම වෘත ඡාපයක් මගින් පරිධිය ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් කේන්ද්‍රයේදී ආපාතනය කරනවා කියනවා. එහෙනම් කේන්ද්‍රයේදී 70යි නේද? එහෙනම් බලන්න AB ජාය මගින් කියලා මම දාලා තියෙන්නේ. එතකොට අපි මේ ජායටනේ ඇඟිලි දෙක තියන්නේ. එතන සුළු ඡාපයේ පැත්තෙන් තමයි අපි ඇඟිලි දෙක තියන් කේන්ද්‍රයට අරන් යන්නේ, පරිධියට අරන් යන්නේ. මගින් පරිධිය ආපාතනය කරන කෝණයෙන් දෙගුණයක් කේන්ද්‍රයේ මත ආපාතනය කරන බැවින් අපිට පුළුවන් AOB කෝණය සමාන වෙනවා කියලා ගන්න දෙගුණයක් APB කෝණයට. එහෙනම් දැන් AOB කෝණය 70 නම් APB කෝණය කීයද අංශද? 72කින් බෙදලා උත්තරේ කීයද? 35. APB කෝණය අංශක 35. මේක 70යි මේක 35යි. රයිට්. හරි ලේසි. ජ්‍යාමිති තමයි මම නම් කියන්නේ ලේසිම කියලා. සමහර දක්ෂ ළමයි ජ්‍යාමිති ගණන් හදලා තමයි අනිත් ඒවා හදන්නේ. මොකද රූපය දිහා බලාගෙන උත්තර ලියන්නයි තියෙන්නේ. රෝ. රයිට්. ඊළඟට B කොටස. දැන් මේකට අපිට වෙන රූපයක් දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලා මේකත් අපි නිරීක්ෂණය කරලා යමුකෝ. මේකේ තියෙනවා විස්කම්භය. POQ විස්කම්භය. එහෙමනම් අරයන් තියෙනවා 1යි 2යි 3යි 4යි. අරයන් 4කුත් තියෙනවා නේ. ඔව්. දැන් බලන්න පොඩ්ඩක් කියවලා. රූපේ දැක්වෙන ඕකේන්ද්‍රයේ වූ වෘත්තයේ PQ විස්කම්භයක් වේ. අන්න අපිට විශේෂයෙන් දීලා තියෙන විස්කම්භය කියන වචනේ. QS මගින් PQR සමච්ඡේදනය වේ. මේ QS කියන රේඛාවෙන් මේ PQR කෝණය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ මේ දෙකම දෙකට බෙදෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් ටක් ගාලා ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? දැන් ඕක අමතක වෙලා යනවනේ මේ දත්තේ. එහෙනම් මේ දෙකට සමාන අකුරු දෙකක් දාන්න x කියලා ඔහොම දාගන්න. හරිද? එතකොට අපිට දැන් කොයි වෙලේවත් ඒක අමතක වෙන්නේ නැහැ දත්තේ. සමහරවිට මේ ගාන හදාගෙන යනකොට දත්ත අමතක වෙන වෙලාවල් තියෙනවනේ. මම නම් දාගන්නවා මේකට x මේකට x කියලා. හරි. අපෙන් අහන්නේ මොකද්ද? POS කෝණය සමානයි SOR කෝණය. POS කියන්නේ මේ කෝණය, SOR කියන්නේ මේ කෝණය. මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා කියලා ඔප්පු කරන්න. රයිට්. බලන්න දැන් කරන්න හැටි. බලන්න මම දාගත්තා නේද xx කියලා. අර මෙතන ලියන්න ඕනේ නේ. මේ දෙකම x කියලා ගත්තා කියලා. ඇයි දත්තේට සමාන සමච්ඡේදනය වෙනවා කියලා දීලා තිබ්බන්නේ. දත්තේ කියලා හේතුවක් ලියුවා. ඊළඟ බලන්න. දැන් අපෙන් අහන්නේ මේ කෝණය මේ කෝණය. දැන් චුට්ටක් බලන්නකො මේ කෝණය. එකක් ගමුකෝ අපි මේ දෙකෙන්. මේ කෝණය
කේන්ද්‍රයේ මත හැදෙන කෝණයක්. මොන ජායෙන්ද මොන ඡාපයෙන්ද කේන්ද්‍රයේ මත ආපතනය වෙන්නේ? මේ මැගිලි දෙක තියන් කේන්ද්‍රයට අරන් ගියාම PS ජායෙන් කේන්ද්‍රයේ මත ආපතනය වන කෝණය තමයි අපි දැන් අපේ කෝණ දෙකෙන් එකක්. බලන්න PS ජාය පරිධියට අරන් යන්න මේ ඇඟිලි දෙක. පරිධියට අරන් ගියාම x. ඒ කියන්නේ පරිධිය මත ආපතනය කරන කෝණය x. එහෙනම් කේන්ද්‍රයේ මත ආපතනය කරන කෝණය මේ කෝණය 2x වෙනවා නේද? අන්න අපි එකක් හොයාගත්තා. මෙන්න මේක 2x වෙනවා. අපි පොඩ්ඩක් ලියනවා මේක. POS සමාන වෙනවා PQS වගේ දෙගුණයකට. හරිද? ඒ කියන්නේ PS ජාය මගින් පරිධියෙන් දෙගුණයක් කේන්ද්‍රයේදී ආපතනය කරයි. PS කියන ජායෙන් සුළු ඡාපය මගින් කේන්ද්‍රය මත පරිධිය මත ආපතනය කරන කෝණය වගේ දෙගුණයක්. ඒ කියන්නේ POS කෝණය 2x කියලා ගන්න පුළුවන්. දැන් අපි අනිත් කෝණය මොකද්ද? මේ කෝණයත් 2x වුණා නම් වැඩේ හරිනේ. දැන් අපි බලමු මෙන්න මේ කෝණය කේන්ද්‍රයේ මත ආපතනය වන කෝණයක්. මොන ජායට ඇඟිලි දෙක තියලා අරන් ආවොත් කේන්ද්‍රයේ මතට මේ කෝණය ආපතනය වෙන්නේ. ඒක හොයාගන්න ළමයි මේ කෝණයේ මේ ඉරේ කෙලවර හොයන් යන්න R මේ ඉරේ කෙලවර හොයන් යන්න S. එතකොට RS කියන සුළු ඡාපයට RS කියන සුළු ඡාපයට මෙන්න මේම කේන්ද්‍රයට අරන් ආපුවාම හැදෙන කෝණය තමයි අනිත් කෝණය. බලන්න මේ සුළු ඡාපය පරිධියට අරන් යන්නේ මේ ඇඟිලි දෙක. SR ඇඟිලි දෙක පරිධියට අරන් ගියාම ඒකත් x නෙමෙයි. මේක x පරිධිය මත x කෝණයක් ආපතනය වෙනවා. එහෙනම් කේන්ද්‍රයේ මත 2x ආපතනය වෙනවා. අන්න එතකොට අපිට මේ කෝණයක් 2x කියලා හොයාගන්න පුළුවන් නේද? දැන් හරිනේ සමාන වෙලානේ නේ? සරි. දැන් අපි ඒක ලියනවා මෙහෙම. මේකමයි. එතන SR ජායස් SR සුළු ඡාපය කියලා ලියන්න ප්‍රශ්නයක් නෑ. SR සුළු ඡාපය මගින් පරිධියෙන් දෙගුණයක් කේන්ද්‍රයේදී ආපතනය කරන හින්දා SOR කෝණය සමාන වෙනවා SQR කෝණය වගේ දෙගුණයකට මේ කෝණය වගේ දෙගුණයකට. ඒ කියන්නේ මේක 2x කියලා ඔන්න. ඒ කියන්නේ දැන් මේ කෝණ දෙක සමාන වුණා නේද 2x ට? මේ කෝණ දෙක දැන් සමාන වුණා. ඒ කියන්නේ අපෙන් අහපු කෝණ දෙක සමාන වුණා. රයිට්. හරි පැහැදිලි නේද? රයිට්. අපි යන්නේ එමුනා අනිත් පැත්ත. දැන් අපිට අන්න මම ඒ රූපේ මෙතනට අරන් ආවා. දැන් අපිට කියනවා වෘතයට SCD ස්පර්ශකය. වෘතයට SCD යදී ස්පර්ශකය. මේ S කියන ලක්ෂයේදී මෙන්න මෙහෙම ස්පර්ශකයක් ඇන්දුවා. දික්කල QP රේඛාව. මේ QP රේඛාව මෙහෙම දික්කලාම M වලදී හමු වෙයි කියලා කිව්වා. මොන මම ඒගොල්ලෝ කියන විදිහට මෙහෙම ස්පර්ශකයක් ඇන්දා. මෙහෙම QP රේඛාව මෙහෙට දික්කලා M වලදී හමු වෙනවා කියලා මම මේකේ ලකුණු කරනවා. මේ ටික ලකුණු කළාම පිට තවත් කෝණ ටිකක් ලැබෙනවා. බලන්න ළමයි මේ කෝණයේ අංශක කීයද? මම 90ක් ලකුණු කරලා තියෙනවා. හරිද? හරිද වැරදිද? ස්පර්ශකය එතන ක්‍රමයක් තියෙනවා. වෘත්ත ක්‍රමයක් නේද? මොකද්ද? ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි. ස්පර්ශකය ස්පර්ශ ලක්ෂයේදී ඇඳි අරයට ලම්බයි. එහෙනම් මෙතන 90යි. මේ ගාන හදන්න අපිට මේ කෝණ වෙනවා. ඒ වගේම බලන්න මේ PQ කියන විස්කම්භය අපිට මෙතෙක් ඕන වුනේ නැහැ ගාන හදන්න. නමුත් දැන් ඕන වෙනවා. මේ PQ කියන විස්කම්භයෙන් මේ පරිධිය මත ආපාදනය කරන මෙන්න මේ කෝණය. මේ කෝණයේ අංශක 90යි නේද? ඒකට කියන්නේ මොන කෝණද? විස්කම්භයකින් පරිධිය මත ආපාදනය වෙන 90 කෝණයට මොකක්ද කියන්නේ? අර්ධ වෘත්තයේ කෝණයේ අංශක 90යි. එහෙනම් දැන් බලන්න මෙතනත් 90ක් තියෙනවා මෙතනත් 90ක් තියෙනවා. දැන් අපි චුට්ටක් බලමු ඔප්පු කරන්න ඕනේ මොකක්ද? පාද දෙකක අනුපාතයක් තවත් පාද දෙකක අනුපාතයකට සමානයි කියන්නේ. අපි බලමු මේ පාද ටික කොහෙද තියෙන්නේ කියලා. හොඳට බලන්න. PR පාදයේ ඉස්සෙල්ලා බලන්න. මේ නිල් පාටින් තියෙන PR පාදේ. හරි. MS පාදේ කොහෙද තියෙන්නේ? මෙන්න මේ රතු පාටින් තියෙන මෙන්න මේ MS පාදේ. PQ පාදේ කොහෙද තියෙන්නේ? මේ විස්කම්භය. එතන බලන්න දැන් පද තුනක් දැන් හඳුනාගත්තා. විස්කම්භය මේ ඉර නිල් ඉරයි රතු ඉරයි. හරිද? අනිත් එක OM. OM කියන්නේ මෙන්න මේ ඉර. එළ මෙතන. බලන්න ළමයි දැන් මේ ඉර තියෙන මේ ඉර අඩංගු ත්‍රිකෝණෙකුයි
බලන්න මේ ඉරත් අපිට ඕන පාදයක් මේ ඉරත් අපිට ඕන පාදයක්. මෙන්න මේ පාද දෙක අපිට ඕන පාද දෙක. ඒකේ අඩංගු ත්‍රිකෝණයක් තියෙනවානේ. එක ත්‍රිකෝණයක් හැටියට මේක අපි හිතුවෝ. අනිත් පාද දෙක මේ ඉරයි නේද අපිට ආවේ QR නේ ගන්නෙත් එක. PR MS PQ සහ OM. එතකොට මේ PQ පාදයයි PR පාදයයි. එතකොට මේ දෙක PQ සහ PR අඩංගු එතන ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණය අනිත් ත්‍රිකෝණය MS සහ OM අඩංගු ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය. එතකොට බලන්න ත්‍රිකෝණ දෙකක්. ওই පාද හතරෙන් දෙක තියෙනවා ත්‍රිකෝණ දෙකක. මේ ත්‍රිකෝණය ගත්තොත් මේ පාද දෙක අපිට ඕනේ OM සහ MS. ඊළඟට මේ ත්‍රිකෝණය ගත්තොත් PR සහ PQ කියන පාද දෙක අපිට ඕනේ. PR PQ එකක MS OM අනිත්. ඉතින් මේ අනුපාත සමානයි කියලා පෙන්වන්න නම් මේක මොන පාඩමටද සම්බන්ධ? ඔය කිව්ව ත්‍රිකෝණ දෙක සමකෝණික ත්‍රිකෝණ දෙකක් වුණා නම් අනුරූප පාද අතර අනුපාත ලියුව ගමන් උත්තරේ. හදන්න දෙයක් නැහැ. තේරුම් ගන්න විතරයි තියෙන්නේ. මොකද්ද කරන්න ඕනේ? මොන පාඩමෙන්ද ගන්න තියෙන්නේ? හරිද? එහෙමනම් අපිට තියෙන්නේ මොකද්ද? මම ඔය කිව්ව ත්‍රිකෝණ දෙකේ සමකෝණික කරන්න. බලන්න බලපු ගමන් පේනවා මේ ත්‍රිකෝණයේ අනුයි කෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයේ අනුයි කෝණයක් තියෙනවා. නේද? අපි ඉස්සෙල්ලම මේ ත්‍රිකෝණ දෙක ඔය කිව්ව ත්‍රිකෝණ දෙක තමයි MSO ත්‍රිකෝණයයි PRQ ත්‍රිකෝණයයි ඔය දෙක සැලකීමෙන් අපිට MSO කෝණය ඒක අණුවක් කියලා ඒගොල්ලෝ දුන්නේ අපි හොයාගත්තා. ඒක ප්‍රමේය තමයි ස්පර්ශකයට ස්පර්ශ ලක්ෂය කියන්නේ අරයත් ලම්බ වේ. අර අර්ධ වෘත්තයේ කෝණය ඒගොල්ලෝ දුන්නේ අපි හොයාගත්තා. ඒකත් ලිව්වා. තවත් ලකුණක් ගත්තා. මේ ලකුණයි ඕන ලකුණු අපි එක්කව කරගන්නවා. දැන් හරි ඒකින්ද අණුවේ කෝණ දෙකක් තියෙනවානේ. අණුවේ කෝණ දෙකක් තියෙනවා කියලා ලිව්වා. තවත් එක කෝණයක් තිබ්බනම් ඇති. මොකද ත්‍රිකෝණ දෙකක් සමකෝණික කරන්න නම් කෝණ තුනම සමාන කරන්න ඕනේ නැහැ. කෝණ දෙකක් සමාන කරා නම් ඇති. තුන්වෙනි කෝණය ඔටෝ සමාන වෙනවා. බලන්න තවත් කෝණයක් සමානව තියෙනවනේ. අපි බලමු මේ ත්‍රිකෝණය. ඒකේ 2x කියලා කෝණයක් තියෙනවානේ. අපි බලමු අනිත් ත්‍රිකෝණය. ඒකෙත් තියෙනවානේ 2x කියලා කෝණයක්. එහෙනම් තවත් කෝණයක් තියෙනවා. අපි ඒක රූපෙත් ලකුණු කරලා තියෙනවා. බලන්න MOS කෝණයයි PQR කෝණයයි කියන කෝණ දෙකම 2x වෙනවා. ඉතින් එහෙනම් ඉතිරි කෝණයත් අනිවාර්යෙන් සමාන වෙනවා. හිතන්නකෝ එක කෝණයක් 60යි අනිත් කෝණය 40යි. අර ත්‍රිකෝණෙත් 60යි 40යි. එතකොට 100යි. ඉතුරු කෝණේ නිකම්ම දෙකේම 80 වෙලා නේද? ඒ වගේ. රයිට්. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙක සමකෝණික ත්‍රිකෝණ දෙකක්. දැන් අනුරූප පාද අතර අනුපාත ලිව්ව ගමන් ආයි බලන්න ඕනේ මේක ලියන්නේ පිළිම උත්තරේ. බලමු නැද්ද කියලා. බලන්න PR පාදය. උඩ තියෙන්නේ PR පාදය. නිල් පාද. මේ PR පාදයේ තියෙන්නේ 2x කියන කෝණයට ඉදිරියෙන් නේද? එහෙනම් මේ ත්‍රිකෝණයේ 2x ට ඉදිරියෙන් තියෙන්නේ මොකද්ද? MS. ඊළඟ PQ පාදයේ උඩ ලිව්වා. PQ පාදයේ තියෙන අංශක 90 කෝණයට ඉදිරියෙන් නේද? මේ ත්‍රිකෝණයේ 90 කෝණයට ඉදිරියෙන් තියෙන්නේ මොකද්ද? OM. මෙතින් යට ඒ කියන්නේ කෙලිම උත්තරේ ලියන්න තියෙන්නේ. අනුරූප සමකෝණික ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාතයි සමාන වෙන්නේ. සමකෝණික ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාත සමාන වෙන්නේ. එහෙනම් අනුරූප පාද තෝරගත්තු ගමන් මම දැන් අර කිව්වා වගේ මේ උත්තරේ කෙලින්ම එනවා. රයිට්. උත්තරේ එනවා කෙලින්ම. හදන්න දෙයක් නැහැ මේ. අපි ඊළඟට බලමු 12 වෙනි ගාන. ඔයාලමයි අපේ 12 වෙනි ප්‍රශ්නය ඒකත් ජ්‍යාමිතියට සම්බන්ධයි. හරිම පහසුයි. පොඩි ප්‍රමේයන් ටිකක් ඕන වෙනවා ජ්‍යාමිතියට සම්බන්ධව. ඉතින් මම කියන්නේ මේ ගණන් ඉගෙනගෙන ඕගොල්ලන්ගේ ජ්‍යාමිතිය තමයි ලේසිම කියලා හිතට දැනෙන විදිහට ඉගෙන ගන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට ඒ කියන එක හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. ඒකක් ලබා ගන්න පුළුවන්. හොඳයි බලන්න රූපයේ දැක්වෙන ABCD සමාන්තර ආශ්‍රය. මේක සමාන්තර ආශ්‍රයක්. මේ ඊතල ගහලා යොදලා තියෙනවනේ.
සමාන්තරාශ්‍රයේ AB පාදයේ මධ්‍ය ලක්ෂය E. AB පාදයේ හරි මැද E කිව්වම මම ඒක දත්තය. ඒ දත්තය මම මෙහෙම ඉර ගහලා මෙහෙම මධ්‍ය ලක්ෂය කියලා ලකුණු කරගත්තා. ඔයගොල්ලෝ ඒවා ලකුණු කරගන්න ඕනේ. මේගොල්ලෝ දෙන දත්තයන් සියල්ල මේකේ ලකුණු කරගන්න ඕනේ. ඒතර ගාන හදනකොට දත්තේ ලියන්න ඕනේ නැහැ. සාධනය කළ එත ලියලා ගාන හැදුවා. ඊට පස්සේ කියනවා දික්කල DE හා දික්කල CB. දික්කල DE හා දික්කල CB. මෙතන F වලදී හමු වෙනවා කියලා කියනවා. අපිට කියනවා පොඩි ප්‍රශ්නයක්. AED ත්‍රිකෝණයයි මේකයි FEB ත්‍රිකෝණයයි මේකයි. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. මේ ත්‍රිකෝණ දෙකේ අපිට පේනවා බලන්න දත්තේ ලකුණු කරලා තියෙන ඉඳ මේ රතු ඉර ගහලා තියෙන මේ පාද දෙක සමාන වෙනවා. නේ? එකක් හරි. මේ තියෙන්නේ ප්‍රතිමුඛ කෝණයකුත් තියෙනවා. දැන් තවත් එකක් හරි. මේ දෙක සමාන්තරයිනේ. එහෙනම් ඔය හැදෙන්නේ ඉසඩ් අකුර මේ පැත්තට හැදෙනවා. මෙහෙමත් ඉසඩ් අකුරක් හැදෙනවානේ. මේ මුළු දෙක මේ කෝණ දෙකක් සමාන වෙනවා. මේ කෝණ දෙකක් සමාන වෙනවා. මේ කෝණ දෙකක් සමාන වෙනවා. කෝ කියලා අවස්ථාවක් නැහැනේ. අර පාදයට එක්ක ගත්තාම අර කිව්ව කෝණ තුනෙන් දෙකකුයි මේ පාදයයි ගත්තාම කෝපා වලට අංග සම කරන්න පුළුවන්. දැන් ඔය කිව්ව ටික ලියන්නයි තියෙන්නේ. A ඊට EB සමානයි කියලා ලිව්වා දත්තය. ඊළඟට ප්‍රතිමුඛ කෝණය නම් කරනවා. E අකුර මැදට දාලා මේ පැත්තෙන් E අකුර මැදට දාලා ප්‍රතිමුඛ කෝණය නම් කරනවා. ඊළඟට ඒකාන්තර කෝණ දෙකෙන් එකක් නම් කරනවා. D මුල්ලයි F මුල්ලයි. මෙන්න මේ මෙතන D අකුර මැදට දාලා ලියපු මේ මුල්ලයි F අකුර මැදට දාලා ලියපු මේ මුල්ලයි. මේ මුළු දෙක සමාන වෙනවා. ඊළඟට දැන් කෝණ දෙකයි පාදයයි මේක කෝප අවස්ථාවට අංග සම කරලා ඒගොල්ලෝ දෙන ලකුණු තුන ලස්සනට අල්ලගන්න. හරිද? 3ක් හෝ 4ක් නේද? අපි බලමු මේකේ ඊළඟ කොටස. AFBD සමාන්තරාශ්‍රයක් බව පෙන්වනවා. AFBD මේ තියෙන මෙන්න මේ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බව පෙන්වනවා. මේ සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ අපිට පුළුවන් ලියලා සමාන්තරාශ්‍රයක් කියලා පෙන්වන්න. බලන්න ළමයි දැන් මේ පාද දෙක සමානයිනේ. මේ අංග සමයින්ද මේ පාද දෙකත් සමානයිනේ. ඒ කියන්නේ විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා. එහෙම කියලා මේක සමාන්තරාශ්‍රයක් කියලා කියන්නත් පුළුවන්. නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. මේ පාද දෙක සමාන්තරයි නේද? අංග සමයින්ද මේ පාද දෙක සමානයිනේ. දැන් මේ පාද දෙක සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. එහෙනම් සමාන්තරාශ්‍රය. ඉතින් විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලාත් ඔප්පු කරන්න පුළුවන්. එක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙනවා කියලා ඕගොල්ලන්ට කියලා එහෙම කියලා ඔප්පු කරන්නත් පුළුවන් නේද? right. අපි බලමු මේ දෙකෙන් එකක් ලියමු. AD සමානයි FB. AD පාදයයි FB පාදයයි සමාන වෙන්නේ ඇයි? අංග සමහින්ද අනුරූපාංග වලින්. ඒ වගේම AD පාදයයි FB පාදයයි සමාන්තරයි. AD පාදයයි FB පාදයයි සමාන්තරයි. සමානයි සමාන්තරයි. ඒ කියන්නේ එක සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර හින්දා මේක සමාන්තරාශ්‍රයක්. මොන කෙටියෙන් ලියලා තවත් ලකුණු දෙක තුනක් ගන්න පුළුවන්. right. අපි බලමු ඊළඟ කොටස. දැන් අපිට කියනවා ABCD සමාන්තරාශ්‍රයට වර්ගඵලයෙන් සමාන. මේ ABCD කියන මෙන්න මේ සමාන්තරාශ්‍රයට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නම් කරන්න කියලා. මෙලෝ හතරක් නැති ළමයෙක්ට උනත් උත්තරේ දෙන්න පුළුවන්. නිකන් හිතලා. ඇයි මේ සමාන්තරාශ්‍රය මෙතන තියෙන ලොකුම චතුරාශ්‍රයද? මෙතන තියෙන ලොකුම ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයනේ. එහෙම කියලා වුණත් උත්තරේ ටක් ගාලා ලියන්න පුළුවන් නේ. DCF කියලා. නමුත් මේක ඔප්පු කරන්නේ කොහොමද? බලන්න ළමයි සමාන්තරාශ්‍රයක් ගත්තාම ඒකේ කෑලි දෙකක් තියෙනවා. මේ ලොකු ත්‍රිකෝණය ගත්තාම ඒකෙත් කෑලි දෙකක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමානද? ඔව් ඒ අංග සම කරානේ. ත්‍රිකෝණ දෙක අංග සම කරාම එක උඩ එක තියන්න පුළුවන් නේ ගානට. ඒ කියන්නේ වර්ගඵල සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල දෙක සමාන හින්දා මෙන්න මේ කොටස මේ ත්‍රපීසියම් කොටසක් තියෙනව නේද? ඒ ත්‍රපීසියම් කොටස මේ ත්‍රිකෝණයට එකතු කරාම සමාන්තරාශ්‍රය ලැබෙනවා. මේ ත්‍රපීසියම් කොටස මේ ත්‍රිකෝණයට එකතු කරාම මෙන්න මේ ත්‍රිකෝණය ලැබෙනවා.
අපි කරන්නේ දැන් එකතු කරනවා. මේ ත්‍රිපිසියන් කැල්ල AED ත්‍රිකෝණයටත් එකතු කරනවා මේකට. මේ ත්‍රිපිසියන් කැල්ල EBF ත්‍රිකෝණයටත් එකතු කරනවා. එතකොට බලන්න මේ ත්‍රිපිසියන් කැල්ල මේකට එකතු කළාම ලැබෙන්නේ වම් පැත්තෙන් සමාන්තර ආශ්‍රය. දකුණු පැත්තෙන් ලැබෙනවා අර DCF කියන ත්‍රිකෝණය. මේ දෙක එකතු කරාම DCF කියන ත්‍රිකෝණය ලැබෙනවා නේ. බලන්න හරි පහසුයි. ඊළඟට අපේ හතරවෙනි කොටස. මම ඔන්න මේගොල්ලෝ කියන විදිහට සමාන්තර රේඛා දෙකක් ඇඳලා තියෙනවා. කොහොමද? DB ට සමාන්තරව E හරහා ඇඳි රේඛාව. මෙන්න මේ DB පාදයට සමාන්තරව මෙන්න E හරහා සමාන්තර රේඛාවක් ඇඳහම CF හමුවන්නේ M වලදී. මේ CF පාදේ M වලදී හමු වෙනවා කියලා කියනවා. මෙතන ලක්ෂය දෙන්නේ නැහැ. මෙතන ලක්ෂය දෙනවා ඒගොල්ලෝ. M කියලා දෙනවා. හරි. දැන් ඔප්පු කරන්න තියෙනවා. BM සමානයි MF බව. මෙන්න මෙහෙම සමාන්තර රේඛාවක් ඇඳාම මෙන්න මේක හරියට සමාන කැලි දෙකකට බෙදෙනවයි කියලා ඔප්පු කරන්න. සමාන්තර වෙන්දාම දෙකට බෙදෙනවා. එතකොට චුට්ටක් පොඩ්ඩක් ඉංගියක් වගේ එන්නේ නැද්ද ප්‍රමේයකට? මෙහෙම මේකට සමාන්තර වෙන්දාම මේක දෙකට බෙදෙනවා කියලා නේ ඔප්පු කරන්නේ. බලන්න ළමයි මෙන්න මේ DF කියන රේඛාවේ මැදද E කියන්නේ. DF රේඛාවේ මැදද E. ඒ කියන්නේ මේ DE ට EF සමානද? DE ට EF සමානද? ඔය මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ. එහෙනම් DE ට EF සමානයි අංග සමහින්ද. ඒ කියන්නේ E මැද්ද ලක්ෂය නේද? E මැද්ද ලක්ෂය. බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පාදේ DB පාදයට සමාන්තරව මේ DF පාදයේ මැද ලක්ෂය හරහා මේම රේඛාවක් ඇඳාම ඉතින් ඉතිරි පාදයේ දෙකට බෙදෙනවා තමයි. මොන ක්‍රමයෙන්? ත්‍රිකෝණයක එක පාදයක මැද ලක්ෂය හරහා එක පාදයක මැද ලක්ෂය හරහා තව පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳාම ඉතිරි පාදයේ දෙකට බෙදෙනවා තමයි. මොන ක්‍රමයෙන්ද? මැද ලක්ෂ ක්‍රමයේ විලෝමය. එනම් ගලේ ගන්න හදලා ඉවරයි. ඔන්න දැන් අපි ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් මේ ටික ලියන්නයි සූදානම්. DE ට EF සමානයි. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. ඒ කියන්නේ දැන් මේ E කියන්නේ මැද. DF වල මැද. DF මැද ලක්ෂය වල E හරහා DB ට සමාන්තරව EM මැද ඇත. DF වල මැද ලක්ෂය E හරහා DB ට සමාන්තරව EM ඇඳලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? DFB ත්‍රිකෝණයට අපි මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය දානවා. DFB මේ ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමය දැම්මම මේ පාද දෙක මොකද වෙන්නේ? ඉතිරි පාදේ දෙකට බෙදෙනවනේ. උත්තරය ඉතිරි පාදය දෙකට බෙදෙනවා. එහෙනම් අපි අද දවසේ හොඳට කරානේ. එහෙනම් කවුද හොඳට කරේ? දන්නවනේ. හරි. හොඳටම කරේ. හරි. එහෙමනම් අපි අද දවසේ ඊටාත්ම විශාල දැනුම් සම්භාරයක් අපි ඉගෙන ගත්තා. නේද? ඒ විශාල දැනුම් සම්භාරයක් අපි ලබා ගත්තා කියලා මට නම් විශ්වාසයි. මේක හරියටම හරියට නිකන් භාවනාවක් කරනවා වගේ මේ වීඩියෝ නරඹුවා නම්. හරිද? එතකොට මම හිතනවා ඕගොල්ලන්ට දෙක පත්‍රයට පිළිතුරු සැපයීමේදී කිසිදු අපහසුාවක් නැතුව බොහොම සනීපයෙන් උත්තර ලියන්න පුළුවන් වෙයි කියලා. මම නම් විශ්වාස කරනවා තාමත් මේ ටාගට් පේපර් එකක් වෙයි කියලා මේක. හරි. මම උත්සාහ කරනවා තව ඉදිරියටත් ඕගොල්ලන් වෙනුවෙන් වීඩියෝ ඉදිරිපත් කරන්න. මොකද විභාගේ ළඟ හින්දා පුනරීක්ෂණ පැත්තටමයි මම දැන් යොමු වෙලා තියෙන්නේ. මම තවත් වීඩියෝ ඉදිරිපත් කරන්නම්. ඒවත් ඕගොල්ලෝ බලලා 100%ක් දැනුම තහවුරු කරගන්නා මෙන් මම ඉල්ලා සිටිනවා. එහෙනම් අද දවසේ මම වැඩ කටයුතු අවසන් කරන්නටයි සූදානම. මගේ මම කියලා දුන්න දේවල් ඔයගොල්ලන්ට තේරුණා නම් ලස්සන කමෙන්ට් එකක් දාලා සරසන්න මගේ සිසිර ඇකඩමි YouTube channel එක. ඒ වගේම like එකක් දාන්න ඔයගොල්ලන්ගේ යාළුවෝ එළියන් අතරේ මේ link එක අනිවාර්යෙන් ලබා දෙන්න. මම ඒක ඉතාමත්ම
මට ලැබෙන ත්‍යාගයක් වශයෙන් තමයි මම බාරගන්නේ. මම ඕගොල්ලන්ට නොමිලේ ලබා දෙනවා අධ්‍යාපනය. ඉතින් ඕගොල්ලෝ මට චූටි තෑග්ගක් ඒ වගේ දුන්නාට කිසිම වරදක් නෑ නේද? හරි. එහෙමනම් මම වෙනනම් තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ. හොඳේ. රයිට්. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. සුබ දවසක් වේවා. සුබ දවසක් වේවා. සම්පත් පෑදේවා. අයිබෝන්.